හොඳයි අපි 13 වෙනි ඒකකය නැත්නම් අපේ අවසාන ඒකකය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම වීඩියෝ එකෙන් පාඩම මුළු හඳුන්වා දීමක් පමණයි කතා කරන්නේ. ඒතකොට තොරතුරු තාක්ෂණයේ නව නැඹුරුතාව සහ අනාගත දිශානතිය ගවේෂණය කරයි. කොහොමද තොරතුරු තාක්ෂණය අනාගතේ වෙනස් වෙන්නේ කියන එක තමයි අපි මෙතනදී අවධානය යොමු කරන්නේ. වර්තමාන තියෙන තාක්ෂණයත් කොහොමද අලුතෙන් නව ප්‍රවණතා එක් වෙන්නේ කියන එක මෙහිදී සාකච්ඡාවට ලක් වෙනවා. ඒතර ඒකේ මුලින්ම බුද්ධිමත් සහ චිත්තවේගී පරිගණනය පිළිබඳව සාකච්ඡා කරන්නේ. බුද්ධිය කියලා දේ මිනිසාට ඇත්තටම මුලින්දම්ම සංවර්ධනය වුණු දෙයක්. පරිණාමයේ ක්‍රියාවලියේදී අනිකුත් සත්තුත් එක්කලා ගත්තාම මිනිසා වෙනස් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මිනිසා අලුතෙන් දේවල් සොයා ගැනීම, අලුතෙන් දේවල් නිපදවීම මේ බුද්ධියෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි, බුද්ධි සංවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හඳුනා ගන්න පුළුවන්. ඒ මොකද චිම්පන්සියා ගත්තාම මිනිසයි චිම්පන්සියයි DNA වල තියෙන 96ක් සමානයි. 4ක වෙනසෙන් තමයි මිනිසා මේ වෛද්‍ය විද්‍යාව, අභ්‍යවකාශ ගවේෂණය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංනිවේදනය මේ වගේ විවිධ අංශවල දස්කම් දක්වන්නේ මෙන්න මේ 4ක වෙනසින්. එතකොට බලමු අපි මේ පරිගණකය සම්බන්ධව සොයා ගැනීම, පරිගණක තාක්ෂණයේ දියුණුව මිනිසාගේ බුද්ධිමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. ඒතර මේ මිනිස් බුද්ධියේ හැකියාවන් පරිගණකයට ලබා දෙන්න පුළුවන්ද කියන එක තමයි මෙහිදී අවධානය යොමු කරන්නේ. ඒතර බුද්ධිය කියලා කියන්නේ මිනිස් මොළය තමයි මෙහි ප්‍රධානම වස්තුව, මිනිසාගේ බුද්ධියේ ප්‍රධානම සාධකය. ඒතර ස්නායු දහස් ගණනකින් සමන්විත වෙනවා. අනිකුත් සත්වෙක් කියලා ගත්තාම මිනිසා නිපැයුම් නව සොයා ගැනීම කරන්න මේ බුද්ධිය භාවිතා කරලා තියෙනවා වැඩි වශයෙන්. ඒතර බුද්ධිය ප්‍රධාන වශයෙන්ම හැකියාවන් 3ක් ඔස්සේ විකාශනය වෙනවා. දැනුම ලබා ගැනීම හා එම දැනුම ලබා ගැනීමේ හැකියාව, චිත්ත ධාරා තර්කණය, මනසේ සුවිශේෂී විභවයන්. ඒතර බුද්ධිය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වෙලා තියෙනවා. නව අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව බුද්ධිය කියලා කියනවා. තමා ජීවත් වන පරිසරය අවශ්‍ය පරිදි මෙහෙයවීමේ හැකියාව බුද්ධිය ලෙස අර්ථ දක්වනවා. නව අවස්ථාවන් වලට, නව ගැටලු වලට මීට පෙර මුහුණ නොදුන් අවස්ථාවලට ඒ වෙලාවට ගැළපෙන ආකාරයට හිතලා තීරණ ගැනීමේ හැකියාව බුද්ධිය කියලා සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ඒතර මේ ඉගෙනීම තුලින් බුද්ධියේ අත්දැකීම් තුලින් බුද්ධිය වර්ධනය වෙනවා. එතකොට දැන් කුඩා දරුවෙක් බිහි වුණ ගමන්ම අවට පරිසරයේ තියෙන දේවල්, අවට අය කතා කරන දේවල් අනුසාරණය කරලා එයා ඒවා ක්‍රමානුකූලව ග්‍රහණය කරගෙන තම බුද්ධිය වර්ධනය වෙනවා. මොකද විවිධ දැන් උදාහරණ වශයෙන් ගින්දර අල්ලපුවම පිච්චෙනවා කියලා, විදුලි සැර, ඒ වගේ දේවල් අත්දැකීම් තුලින් තමයි වර්ධනය කරගන්නේ. මෙන්න මේ හැකියාවන් පරිගණකයට ලබා දෙන්න පුළුවන්ද කියන එක තමයි අපි කතා කරන්නේ. මොකද පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ මිනිසා විසින් ලබා දෙන උපදෙස් වලට අනුව. මිනිසා ක්‍රමලේඛනයෙන්, ප්‍රෝග්‍රෑමින් වලින් දෙන උපදෙස් වල කපඩා කරගනිමින් තමයි කම්පියුටර් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ගබඩා කරලා පස්සේ මේක ප්‍රොසෙස් වෙන එක නිසා මිනිසාට හැඟීමක් ආවා කම්පියුටරේට හිතන්න පුළුවන්ද කියන එකදී. ඒ කියන්නේ සේව් කරපු ප්‍රෝග්‍රෑම් එක පස්සේ එක්සිකියුට් වෙද්දී මිනිසුන්ට හිතුණා මේ කම්පියුටරේට හිතන්න පුළුවන්ද කියන අදහසක් වගේ පරිගණකයට ආවා. අන්නේ දේ තවදුරටත් සංවර්ධනය කරලා පරිගණකයට තනියම හිතලා වැඩ කරන්න පුළුවන්ද කියන එක ඔස්සේ විවිධ පර්යේෂණයන් කරන්න විද්‍යාඥයෝ, පරිගණක විද්‍යාඥයෝ පෙළඹිලා තියෙනවා. ඒතර මේ කෙරෙහි දැන් අද ගත්තාම විවිධ ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම්ස් වල, මූවීස් වල ගොඩක් මේ AI සම්බන්ධව ගොඩක් චිත්‍රපටි පවා බිහි වෙන්නේ යන්නේ හේතුව නිසා. ඒ වගේ හුඟක් ඒවා තියෙනවා. දැන් ඒවේ ගොඩක් මිනිසා අභිභවාගෙහි මිනිසා විනාශ කරන තත්වයට පත් වෙන වගේ කතා තියෙනවා. ඒතර මේ ඒවා තව උපකල්පන පමණයි. දැන් ඔය අභ්‍යවකාශ ගවේෂණය ගත්තාම මිනිසාට ළඟා වෙන්න බැරි තැන් වලට, මිනිසාට ගමන් කරන්න බැරි ස්ථාන වලට මේ කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර යැවීමේ හැකියාව තියෙනවා. ඒතර මේ පරිගණකයේ හැකියාවන් වර්ධනය වීමේදී මිනිසා සතු යම් යම් හැකියාවන් පරිගණකයට ආරූඪ කිරීමට උත්සාහ දරා තිනවා. දැන් පරිගණක වල ඔයගොල්ලෝ දන්නවා සිලිකන් අර්ධසන්නායක තාක්ෂණය තමයි තියෙන්නේ. ඒ වෙනුවට පරිගණකයට ස්නායු සෛල, ජාන සෛල, පරමාණු තාක්ෂණය ආදී වෙනත් තාක්ෂණයන් යොදා ගැනීමේ හැකියාව තියෙනවද, කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතනදී විද්‍යාඥයෝ අවධානය යොමු කරන්නේ. හරි. ඒතර චිත්තවේගී පරිගණනය, එහෙම නැත්නම් ඉමෝෂනල් කම්පියුටින්, භාවාත්මක පරිගණනය කියලා මුලින්ම අපි මේකේ පළවෙනි ටොපික් එක අපි හඳුනා ගන්නවා.
කියන්නේ මිනිස් හැඟීම් දැනීම් හැසිරීම් තීරණය කිරීම සඳහා පරිගණක පද්ධතීන් වලට තියෙන හැකියාව. නැත්නම් ඒවට ඒ හැකියාව ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී භාවාත්මක පරිගණනය කියලා හඳුන්වන්නේ. මිනිසාගේ මනෝභාවයන් හඳුනාගෙන ඒ අවස්ථාවට උචිත ලෙස තීරණ ගැනීම හා ප්‍රතික්‍රියා දක්වීමේට යන්ත්‍රවලට ඇති හැකියාව මෙහිදී සිදුවේ. මිනිසෙකුගේ කටහඬ, මුහුණේ ඉරියව්, ඇස්වල ස්වභාවය, ශරීර උෂ්ණත්වය වෙනස් වීම, මිනිස් හැසිරීම වෙනස් වීම අධ්‍යයනය කරමින් ඊට ප්‍රතිචාර දක්වීමට පරිගණක පද්ධති වලට, මැෂින් වලට හැකියාව තියෙන එක තමයි මෙතනදී කතා කරන්නේ. පුද්ගලෙක් දැන් ඒක ගන්නවා මිනිසාගේ දැන් එතනදී දැන් මිනිසාගේ මුහුණේ වෙනස් වීම හරි කටහඬේ වෙනස් වීමක් වුණොත් ඒ අනුව යන්ත්‍රයට තේරුම් ගන්න පුළුවන් මේ පුද්ගලයා මොන වගේ මානසික මට්ටමකද ඉන්නේ, ඇත්ත කියනවද බොරු කියනවද, ඒ වගේ ඊගාවට වෙන්න පුළුවන් මොකද්ද කියන එක උපකල්පනය කරන්න පුළුවන්. දැන් සමහර මොබයිල් ෆෝන් වලට පුළුවන් මේ පුද්ගලයා ඊගාවට කරන්නේ මොකද්ද කියන දේව උපකල්පනය කරලා ඒ සම්බන්ධ අයට මැසේජ් යවන්න. අන්න ඒ වගේ. පුද්ගලයෙක්ගේ මානසික පීඩනයේ සිටින විට ඊට ගැලපෙන සංගීතයක් ධාවනය කිරීම. එතකොට මේ පුද්ගලයා ඉන්නේ මොන වගේ අවස්ථාවකද ඊට අනුව එයා මියුසික් එකක් ප්ලේ කරනවා කම්පියුටරෙන්. ඒ පරිගණක පද්ධතියෙන්. තීරණය ගැනීමට නොහැකි අවස්ථාවක ඒ සඳහා උදව් වීම. කාට හරි කෙනෙකුට යම්කිසි මූල්‍යමය හේතුවක් හෝ වෙනත් අවස්ථාවකට තීරණයක් ගන්න ගියාපම ඒ තීරණය ගන්න එයාට උදව් වෙන අවස්ථාවක් තමයි එතන තියෙන්නේ. රථ වාහනයක් පදවන විට රියදුරට නිින්ද යාමට එන විට ඒ නැවැත්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම. මේ අපි ඉමෝෂනල් භාවාත්මක පරිගණකයේ විවිධ යෙදවුම් සඳහා උදාහරණ අපි කතා කරේ. ඒ වගේම විවිධ ආරක්ෂක පද්ධතීන්, අපරාධ නිරීක්ෂණ පද්ධතීන්, ගුවන් තොටුවල පර්යන්තවල මගින් නිරීක්ෂණය. දැන් මොනවා හරි කෙනෙක් කොරේ මොනවා හරි ගෙනවා නම් එයාගේ සාමාන්‍ය කෙනෙකුගේ ස්වරූපයට වඩා එයාගේ පෙනුම වෙනස් වෙනවා නේ වගේ දේවල්. ත්‍ස්තවාදීන් ආදී සැකටයුතු පුද්ගලයන් නිරීක්ෂණය. වර්තමානයේ ස්වාධීන හා හැඟීම් පාලන කිරීමෙන් තීරණ ගැනීමට මෙම පද්ධතිය උපකාරී වේ. ව්‍යාපාරික ලෝකයේ සතු තීරණ ගදින පක්ෂපාතී බයස් වෙන්නේ නැතුව කෙලින් තීරණ ගන්නත් ඇත්තරම ඒ කියන්නේ ස්වාධීනව තීරණ ගන්න අපිට මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක භාවිත වෙනවා. මිනිස් බුද්ධියේ ලක්ෂණ කීපයක් තියෙනවා මෙතනදී. අපට පරිසරයේ සංවේදී වීම, තර්කන හේතු දැක්වීම, අලුතින් යමක් ඉගෙන ගැනීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාවන්, භාෂාමය දේවල් මෙන්න මේවා යන්ත්‍ර වලට ලබා ගැනීමටයි මෙහිදී වඩාත්ම උත්සුක වන්නේ. හරි. වැදගත්ම ටොපික් එකක් කෘත්‍රිම බුද්ධිය. දැන් මේකේ වචනෙන්ම පරිසමාත් අර්ථයෙන් කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම කියලා කියන්නේ මිනිසා විසින් හදපු දෙයක් කියන එක. කෘත්‍රිම ආර්ටිෆිෂල්. බුද්ධිය කියලා කියන්නේ හිතීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව. එහෙනම් මිනිසයා විසින් හදපු තීරණ ගැනීමේ හැකියාව කියන සංකල්පය තමයි කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ. ඊට එහාට ගිහින් කතා කරනවා නම් පරිගණකයට තනියම ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රෝග්‍රෑමින් කිරීමේ හැකියාව තුලින් බුද්ධියක් නිර්මාණය කිරීම තමයි කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ. පරිගණක තාක්ෂණයේ බුද්ධිමය යන්ත්‍ර මෘදුකාංග. ඒතර මැෂින් වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්. සංවර්ධනය කිරීමේ ක්ෂේත්‍ර කෘත්‍රිම බුද්ධිය ලෙස හඳුන්වයි. මිනිසා සතු බුද්ධිමය හැකියාවන් පරිගණකයට ලබා දීම මෙහි අරමුණ වේ. හරි. මේ බුද්ධිමත් යන්ත්‍ර නිපදවීමේ ඉංජිනේරු විද්‍යාව ලෙසද අර්ථ දක්වලා තියෙනවා. මේ ඉන්නේ සොෆියා කියන රොබෝ වල අහලා ඇති. සොෆියා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පව වරක් ආමන්ත්‍රණය කරා. ඒ වගේම සෞදි අරාබියන් පුරවැසිභාවයේ පව පිරිනැමුවා. සොෆියා කියන රොබෝට. ඉතින් මේ weak AI කියන එක තමයි දැනට ලෝකේ තියෙන. අපි ගැන කතා කරනවා මේ artificial intelligence එකේ ආකාර ප්‍රභේද තුනක් යටතේ. ඒතර මේ AI යනු අපට පරිසරය අනුව තීරණ ගැනීම හා උපරිම විසඳුම සෙවීම තීරණ ගැනීමේ පද්ධතින් වේ. මේ පිළිකා සෛලයක් විනාශ කරන කුඩා නැනෝ අපි පොඩි රොබෝ කෙනෙක් ගිහින් අඟහරු ග්‍රහය දක්වා යවන යානයක් දක්වා මේ යන්ත්‍ර පරාසයක විහිදෙනවා. කෘත්‍රිම බුද්ධිය අනු යන්ත්‍ර හා සම්බන්ධ ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරීත්වයන් ඇති කිරීම සඳහා වන විද්‍යා ක්ෂේත්‍රය කියලා විකිපීඩියා මේක අර්ථ දක්වලා තියෙනවා කෘත්‍රිම බුද්ධිය කියන එක. හොඳයි. මේ තියෙන කෘත්‍රිම බුද්ධිය සඳහා විවිධ යෙදවුම්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා විවිධ ඇප්ලිකේෂන් නිර්මාණය කරපු දේවල් තමයි මේ තියෙන්නේ. මේ ඉස්ලාම විතර අපි කතා කරමු IBM Deep Blue. වල තමයි චෙස් ක්‍රීඩාව සඳහා ගොඩක් නීති රීති ගොඩක් තියෙනවා. මේ තියෙන ගැරි කැස්ප්‍රෝ. ඒක තමයි චෙස් ලෝක ශූරයා. તો චෙස් වල තියෙන සියලුම නීති රීති හොඳින්ම ක්‍රියාත්මක කරන පුද්ගලයෙක්නේ ලෝක ශූරයෙක් වෙන්න නම්. එතකොට එයාව පරද්දනවා මේ IBM Deep Blue කියන කම්පියුටර් එකෙන්. ලෝක චෙස් ශූරයාව පරද්දනවා. එතකොට මෙයා මේ IBM කම්පියුටර් එක දැන් මැෂින් එකක් මිනිසා පරාද වෙන අවස්ථාවක් මේ. එතකොට හිතන්න ඒ අදාළ මූව්ස් කරන්න කලින් 100 පාරක් විතර possibilities බලලා කොහොමද වෙන්නේ කියන එක තීරණය කළා තමයි මේ IBM Deep Blue අදින් ඊගාව ඉත්තා. ඒතර මේ තියෙන වොට්සන් මැෂින් එක ජෙනරල් ඉන්ටෙලිජන්ස් ගැන මේ තියෙන ලෝක ශූරයෝ දෙන්නෙක් ඕ දෙනවා පරද්දනවා මේ වොට්සන් කියන සුපර් කියන මේ කෘත්‍රිම බුද්ධි සහිත පරිගණකය. ඒ වගේම තව උදාහරණයක් තමයි තව යෙදුමකට උදාහරණයක් මේ ලෝකේ AlphaGo කියන
මේ කම්පියුටර් එක. ඒ කියන්නේ Go කියන්නේ chess වලට වඩා දහස් ගාණක් මූ තියෙන ඒකට වඩා ගොඩාක් ඉතාම සංකීර්ණ possibilities. එතකොට දෙකේ 172 වෙනි බලයක් වගේ දෙකේ. වගේ moves කරන්න පුළුවන්. මේක අවුරුදු 1500ක ඉගෙන ගත්තත් ඉගෙන ගන්න බෑ මිනිහෙකුට. ඒ තරම් මේකේ moves තියෙනවා. ඒ කියන්නේ ලෝක ශූරයෙක් වුණත් සියලු moves දන්නේ නැහැ. දැන් මේ Go වල ලෝක ශූරයා ලී ෂෙඩෝන් මෙයාව පරාජය කරනවා මේ AlphaGo කියන කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණකය. එතකොට මෙන්න මේ වගේ deep learning, machine learning කියන මෙන්න මේ සංකල්පත් එක්කලා තමයි මේ AlphaGo කියන එක develop වෙන්නේ. හොඳයි. AlphaGo එකේ ඊගාව අවස්ථාවේදී AlphaGo තව එකකට පරදිනවා. ඇත්තට මේ කියන්නේ මේ කෘත්‍රිම බුද්ධිය කියන එක දිනෙන් දින සංවර්ධනය වෙනවා. ඒකයි දැන් කියන්නේ. ඒතර මේ තියෙන කටහඬ voice recognition අපි දෙන උපදෙස් කරන මේවා දැන් සාමාන්‍ය මොබයිල් වල Apple වගේ එනවා. Apple Siri කියන්නේ ඒ වගේ එකක්. අපි කියන දේ ක්‍රියාත්මක කරනවා. උපදෙස් අපි දෙන දේ ෆෝන් එක ක්‍රියාත්මක වෙනවා. කාට හරි කෝල් එකක් කරනවා කෝල් එක යනවා. මොහරි ඇප්ලිකේෂන් එක ඕපන් කරන්න කිව්වොත් ෆෝන් එක ඕපන් කරනවා. ඒ වගේ අපි කියන දේ තේරෙනවා. ඒතර එතන යම් කිසි ආකාරයක කෘත්‍රිම බුද්ධියක් තියෙනවා. හරි මේ තියෙන තවත් එකක්. අපි hand writing recognition අපි ලියන දේ හඳුනා ගන්නවා ඒ විදිහට එයා එකක් තමයි තියෙන්නේ. මේ ඒ වගේ තව language translator අපි එක භාෂාවෙන් කියද්දි ඒකට අනිත් භාෂාවකට පරිවර්තනය කිරීමක්. මේ self driving car එක auto drive වෙනවා. එතකොට ඒ sensor ඒ අතර දුර ප්‍රමාණයෙන් sensor වලින් අරගෙන system එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. disable අයට ඒ කියන්නේ වැඩිහිටි අයට වගේ අයට කාර් එලවද්දි පේන්නේ නැති අයට හැම මේ ක්‍රමයේදී භාවිතා කරනවා. ඒකට මේ තියෙන්නේ Google Lens කියන එක. යම්කිසි ඔබ්ජෙක්ට් එකක් දිහා බලලා ඒක ෆොටෝ එකක් ගහපුවම ඒකට ඔන්ලයින් කනෙක්ට් වෙලා තියෙනවනේ ඒ ඔබ්ජෙක්ට් එක ගැන මලක් සතෙක් මොහර ස්ථානයක් ඒ වෙලෙම විස්තර පෙන්නනවා මේ Google Lens එකෙන්. ඔය මේ ඔයගොල්ලෝ හැමෝම දන්න එක තමයි Facebook එකේ මේ දැන් මේ Facebook වල ඒ වගේ අනිකුත් සමාජ ජාල වෙබ් අඩවි වලත් තියෙනවා මේ මුහුණු හඳුනා ගැනීම. කොහේ හරි තැනක ඔබේ මුහුණක් තිබ්බොත් මිලියන ගණන් බිලියන ගණන් ලෝක ජනගහණයෙන් ඔබේ මුහුණ නිශ්චිතව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේ කෘත්‍රිම බුද්ධිය සහිත මේ විශේෂයෙන් Facebook වලත් මේ කෘත්‍රිම බුද්ධිය කියන එක නිතරම භාවිතා කරනවා. ඔබ භාවිතා කරන කියන්නේ ඔබේ ක්‍රියාකාරකම් වලට යා මොන වගේ පුද්ගලෙක්ද කියලා හඳුනාගෙන ඊට අනුව ප්‍රචාර දක්වනවා. එතකොට මේ තියෙන face recognition එක. ඊගාවට ගත්තොත් මේ වගේ විවිධ යෙදවුම් මෙතන ඇති ගොඩක් දේවල් තව තියෙනවා කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත යෙදවුම්. දැන් කෙනෙක් සිහින දකිද්දී ඒ සිහිනේ ඩිස්ප්ලේ කරන්න කැමක් අදී මේ මොලේ ස්නායු වල වැඩ කරන විදිහ ඒ වගේ ගොඩක් තව ඒ වගේ ගොඩක් යෙදවුම්ස් තියෙනවා. අපි ගමු කෘත්‍රිම බුද්ධි ඉතිහාසයට යනවා. මේ අද දක්වා තියෙන මේ weak AI කියලා කියන අපි මේකට දුර්වල කෘත්‍රිම බුද්ධිය මට්ටමනේ මේ තාම තියෙන්නේ. ඒ කියන්නේ මිනිසා සතු සියලුම හැකියාවන් දැන් අපි කතා කරන කෘත්‍රිම බුද්ධියට නැහැ. ඒතර මේ weak AI කියන එක අදටත් දින දක්වා දිනුනේ කොහොමද කියන එක තමයි අපි මේගාවට කතා කරන්නේ. ඒතර කෘත්‍රිම බුද්ධි ඉතිහාසය ගැන කතා කරද්දී මේ හා සම්බන්ධ මුල්ම සංකල්පය නැත්නම් මුල්ම අදහස තිබ්බේ ඇලන් ටියුරින්ට. ඇලන් ටියුරින් ගැන කතා කරද්දී දෙවන ලෝක යුද්ධයේදී මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක් පෙරගන්න උපකාරී වුණු චරිතයක්. එදා නාසි හමුදාව වෙන හිට්ලර්ගේ එනිග්මා මැෂින් එකේ කෝඩින් රහස් පණිවිඩ යුද රහස් කේතනය විකේතනය කරන්න. ඇත්තටම එයා එන්කෝඩින් කරන්න එයා හදනවා තව මැෂින් එක බෝම. ඒ බෝම මැෂින් එකෙන් එයාලට පුළුවන් වෙනවා රහස් පණිවිඩ යුද අණුව ඒවා එන්ක්‍රිප්ට් කරලා එයාලා අදාළ තොරතුරු ගහන්න. ඉතින් මේ යන්ත්‍රවලට කෘත්‍රිම බුද්ධිය ලබා දී හැකි බව මුලින්ම විශ්වාස කරා ඇලන් ටියුරින්. අපි මෙයා කියන පරිගණක විද්‍යාවේ පියා father of computer science ලෝකයේ හිටිය හොඳම ගණිතඥයෝ මේ ACOC විශ්ව පස් දිනාගේ එක්කෙනෙක් ඇලන් ටියුරින්. ඉතින් මේ ඇලන් ටියුරින් තමයි මේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව යන්ත්‍රවලට ඒ කියන්නේ කම්පියුටර් ওই කාලේ වෙද්දි කම්පියුටර් තාම විශාල මැෂින් වගේ තිබ්බේ. ඉතින් 40 ගණන් 50 ගණන්. ඒ කාලේ පවා යා තදින් විශ්වාස කරා පරිගණකයට හිතන්න පුළුවන් හැකියාවක් ලබා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මේ ඩාර්ක් සමිට් කියන එක තියෙන්නේ 1956 දී. මෙතනදී තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියන වචනේ ඉස්ලාම හඳුන්වා දෙන්නේ ජෝන් මැකාති. මෙයාට අපි කියන කෘත්‍රිම බුද්ධිය පියා father of artificial intelligence. ඒක එතන වැදගත්කම ජෝන් මැකාති විසින් කෘත්‍රිම බුද්ධිය යන නිර්වචනය කළේ එයාගේ ඩෙෆිනිෂන් එක තමයි මෙහෙමයි. බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලිය කියලා තමයි යා ඩිෆයින් කරේ මේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද කියලා. හරි. ඒතර යම්කිසි මැෂින් එකකට හරි යම්කිසි ප්‍රෝග්‍රෑම් එකකට හරි බුද්ධිය තියෙනවද නැද්ද කියලා බලන්න කරන පරීක්ෂණයට අපි කියනවා ටියුරින් ටෙස්ට් කියලා. මෙන්න මේ ටියුරින් ටෙස්ට් එක පාස් වුණොත් තමයි ඒ අදාළ උපකරණයට හරි අදාළ ප්‍රෝග්‍රෑම් එකට හරි අපි කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙනවා කියලා. ඒතර මේ ටියුරින් ටෙස්ට් එක කරන්නේ කොහොමද? ටියුරින් ටෙස්ට් එක කරන්නේ කිසියම් ඒ කියන්නේ එක්සැමිනර් කිසියම් මේ අදාළ පරීක්ෂකයා බිත්තියකින් එහා පැත්තේ තියලා අනිත් පැත්තේ තවත් මිනිසෙක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ අදාළ රොබොටික් මැෂින් එක රොබෝ හරි පරිගණක ප්‍රෝග්‍රෑම් එක හරි තියෙනවා.
ඊට පස්සේ මෙයා එක්කලා sannivedanaya කරනවා මේ දෙකම. එතන මෙයාට තේරෙනවා නම් මේ දෙන්නම මිනිස්සුયો කියලා. මෙයාත් මිනිස්සෙක් කියලා තේරෙනවා. මෙයා කියන්නේ මෙයා විදිහට මෙයාත් රෙස්පොන්ස් කරනවාද කියන එක අනුව මෙයා අපි මේ යන්ත්‍රයට කෘත්‍රිම බුද්ධිය තියෙනවා කියලා කියනවා. අන්න ඒකයි මෙතනදී කරන්නේ. කෘත්‍රිම බුද්ධිය තියෙනවා. තාම මේ පරීක්ෂණය සමත් වෙච්චි ඒව නැහැ. ඒතර මේ වගේ ඇලිසා 1966 දී ඇලිසා දැන් එක්කලා මේ කන්වර්ට් කරපු විදිය දැන් කෘත්‍රිම මෙතනදී ඇත්තටම මේ කෝඩින් වලින් තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර මේ කියද්දී යා කියන දෙයට ඒ විදිහටම අර හිතන්න පුළුවන් හැකියාව 100%ක්ම නැහැ. ඒ අනුව මිනිස්සෙක්ද නැද්ද කියලා හඳුන්වන්න පුළුවන්. එලිසා මුත්සුකේ ස්කයිනෙට් AI ක්ලෙවර් බොට් මේවා මේ chat bots තමයි මේ හුඟක් වෙලාවට මේ ටෙස්ට් එකට ටියුරින් ටෙස්ට් එකට දැන්ට අවිලා තියෙන්නේ. හරි. ඒතරම ඊගාවට අපි කතා කරනවා කෘත්‍රිම බුද්ධි ක්‍රමවේද. මේ කෘත්‍රිම බුද්ධිය ඩෙවලොප්මන්ට් කරන්න මොන වගේ ඒරියාස්ද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව නියුරල් නෙට්වර්ක්ස්, ජෙනටික් ඇල්ගොරිතම්, එක්ස්පර්ට් සිස්ටම් අපි කියලා කියනවා. ස්නායු ජාල, ජාලන ප්‍රවේණ ඇල්ගොරිතම් සහ විශේෂඥ පද්ධති කියන පරාසයන් ඔස්සේ තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියන එක විදලා තියෙන්නේ. යටතේ වඩාත්ම වැදගත් එක තමයි ස්නායුක ජාල කියන එක නියුරල් නෙට්වර්ක්ස්. එන මේ නියුරල් නෙට්වර්ක් කියන්නේ අපේ මොළය ගත්තාම ස්නායු මිලියන ගානකින් සමන්විත වෙනවා. මේ හැම එකක්ම ඉතාම විශාල ප්‍රමාණයකින් අනිත් ඒවාත් එක්කලා සම්බන්ධ වෙලා තමයි විශාල පද්ධතියක්. ඔබ ගැටලුවක් විසඳනවා නම් ඒ ගැටලුවේ යම් විශේෂී කොටසක් මේ එක ස්නායුවක් ආදි වශයෙන් මේ එකතු වෙලා තමයි අදාළ ගැටලුවට අදාළ විසඳුම් සොයන්නේ. ඒතර මිනිස් මොළයේ ගත්තාම මේකේ පල්ස් එකක් මේ විදිහට යන්නේ. මේකේ වේගය හර්ට්ස් 200ක් වගේ වේගෙන් තමයි මිනිස් මොළයේ යන්නේ. ඒ අපේගේ කාර්යයන් අපේගේ සිතුවිලි සිතුම් ක්‍රියාවලියට ඇති. හැබැයි යන්ත්‍රයක් ගත්තාම සාමාන්‍යයෙන් කම්පියුටර් එක සිලිකන් තියෙන මේ ප්‍රොසෙසර් වල වේගය ඉතා විශාලයි මිනිස් මොළයට වඩා. සාමාන්‍යයෙන් ගත්තාම මිලියන 3ක වගේ ආලෝක වේගයෙන් වගේ ඒ වගේ ඉතාම වේගකින් අපි මම කියනවා මේ පල්ස් එක ගත්තාමත් ඒ වගේමයි මේ දැන් එක්සෝන් එක වේගය නම් මිනිස් මොළයේ ගත්තාට වඩා 170ක වගේ වේගයකට වඩා ගොඩක් වැඩි වේගකින් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතන මේ ලයිට් ස්පීඩ් එකකින් තමයි මේ කියන්නේ. ඒතර ඒ වගේ ගත්තාම දැන් එක්සන් එකක් සාමාන්‍ය මිනිස් මොළේ නම් 100 මිලිසෙකන්ඩ්ස් but බලන්න පරිගණකේ 3,03,000කට මිලියන 3කට ආසන්න වේගකින් යනවා. ඒතර මෙතනදී තමයි මෙන්න මේ හැකියාවන් ඔස්සේ එක දැන් ඇල්පගෝ එක අර ලෝකශූරයා ලෝකශූරයා ලීෂඩවන්ව පරද්දන්නේ මෙන්න මේ එක දෙයක් ඔස්සේ සිටීමේ හැකියාව මිනිසාට වඩා ගණිත කර්ම කිරීමේ හැකියාව මිනිසාට වඩා පරිගණකයේ ප්‍රොසෙසර් වලට තියෙනවා. අර මිනිස් හැඟීම් තීරණය කිරීම එකවර පැරාමීටර් ගොඩක් ඔස්සේ හිතන්න හැකියාව නැතුවට එක ක්ෂේත්‍රයක් ඔස්සේ විශ්ලේෂණය කිරීම තර්ක කරන්න ගණිත කර්ම කිරීමේ හැකියාව මිනිසාට වඩා පරිගණකයට වැඩි. ඒක තමයි මෙතන කියන්නේ. මිනිස් මොළය තුල එකිනෙකට වෙනස් පාරාමිතීන් එක් ස්තරයක විශ්ලේෂණය කළ හැක. යන්ත්‍රයට මෙලෙස එකිනෙකට වෙනස් පාරාමිතීන් එක විට ක්‍රියාත්මක කිරීම ගැටලුවක් වෙලා තියෙනවා තාම අද වෙද්දි. හරි. එතකොට මෙන්න මේ නියුරල් නෙට්වර්කින් ගැන කතා කරද්දී ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධියේ තියෙන ප්‍රධාන කොටසක් තමයි මැෂින් ලර්නින් කියන එක. ඒ කියන්නේ යන්ත්‍රයකට තනියම ඉගෙන ගැනීමේ හැකියාවද මිනිසාට යමක් දැකලා ඒ අනුව යන්ත්‍රය තනියම ඉගෙන ගන්න පුළුවන් නේ. ඒක තමයි මැෂින් ලර්නින් කියලා කියන්නේ. හැකියාව තියෙනවා නම් මිනිසාට තනියම පුළුවන් නේ. අන්න ඒ හැකියාව යන්ත්‍රයට දෙන්න පුළුවන් නම් තමයි අපි මැෂින් ලර්නින් කියලා කියන්නේ. තනියම ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසා ලබා දෙන උපදෙස් ක්‍රමලේඛන වලට අමතරව ඊට පස්සේ නව අවස්ථාවනම එයා තනියම ඉගෙන ගන්නවා. දැන් රොබෝ කෙනෙක් නම් ඒ රොබෝ මුලදී අපි දෙන ක්‍රමලේඛන වලට අමතරව ඒ රොබෝ තනියම ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මැෂින් ලර්නින් කියලා කියන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ සබ්ජෙක්ට් වෙනවා ඩීප් ලර්නින්. ඩීප් ලර්නින් යටතේ තමයි මේ නියුරල් නෙට්වර්ක් කියන කතාව වෙන්නේ. නියුරල් නෙට්වර්කින් ඩීප් ලර්නින් වල ප්‍රධානම කාර්යයක්. ඒතකොට ඒ ඔක්කොටම සම්බන්ධ වෙනවා ඩේටා සයන්ස්. මහා දත්ත මත ක්‍රියාත්මක බිග් ඩේටා, ඩේටා ඇනලිසිස්, මැතමැටිකල් ෆෝමියුලේෂන් මේ ඔක්කොම මෙතෙන් එනවා. එතකොට මේ ප්‍රධාන වශයෙන් මේ නියුරල් නෙට්වර්ක්ස් භාවිතාවේදී වෙන්නේ විවිධ රටාවන් හඳුනාගන්න පැටර්න් රෙකග්නයිස් කරන්න තමයි මේ අපි මේවා යොදවන්නේ. ඉතින් මේ සඳහා උදාහරණ කිහිපයක් තියෙනවා. ඇඟිලි සලකුණු හඳුනා ගැනීම, අත් අකුරු හඳුනා ගැනීම, කටහඬ මුහුණේ ඉරියව් හඳුනා ගැනීම, අක්ෂිගෝලයේ ස්වභාවයන් හඳුනා ගන්න මේ වගේ විවිධ පැටර්න් රෙකග්නයිස් කරන්න, ඒක නේවිගේෂන් කරන්න, ඒක නෝ Google map එක වගේ ඒවා අපිට හොඳම පාත් එක හොයලා දෙන මේ වගේ විවිධ ඒවන්ට අපි නියුරල් නෙට්වර්කින් භාවිතා කරනවා. හරි ඊගාව එක තමයි අපේ ජාන දැන් මෙතනත් ප්‍රවේණ ඇල්ගොරිතම්, ජෙනටික් ඇල්ගොරිතම්ස්. එතනදී හැඩ ගැසීම, ස්වයං අනුගත වීම, ස්වයං ඉගෙනීමේ හැකියාවන් යුක්ත වීම, ස්වභාවික පරිසරයට අනුව අනුවර්තනය වෙන හැකියාවන් පරිගණකයට දෙනවා නම් අන්න එතන අපි ජාන ඇල්ගොරිතමයක් කියලා කියනවා ජෙනටික් ඇල්ගොරිතම්ස්. ඒ කියන්නේ පරිණාමණය. දැන් මෙතන පරිණාමය ගැන කතා කරද්දී වර්ණ දෙක ගැන කතා කරන්න වෙනවා. ඒතර අපි ඉස්සරහට කතා කරනවා පරිණාමීය පරිගණනය ගැන.
වර්ණදේහ ආකාරයේ දත්ත ව්‍යුහ ඇසුරින් විශේෂිත ගැටලුවකට තිබිය හැකි විසඳුම් කේතනය කොට එමෙන්ම මෙම ව්‍යුහයට ප්‍රතිසංයෝජිත ක්‍රියායන යෙදවීම මගින් වැදගත් තොරතුරු ආරක්ෂා කිරීම සිදු කෙරේ. දැන් චාල්ස් ඩාර්වින්ගේ පරිණාමය අනුව ගත්තාම හොඳින්ම අනුවර්තන වෙන සත්‍ය, දක්ෂම සත්‍ය, හොඳම සත්‍ය නෙවෙයි, පරිසරයට හොඳින්ම අනුවර්තන වෙන සත්‍ය තමයි ඉතුරු වෙන්නේ. දැන් ජිරාෆ්ගේ බෙල්ල දික්වීම මේ උදාහරණ ගන්න පුළුවන්. සමහර සතුන් මේ පරිසරයට අනුව වර්ණය වෙනස් කර ගැනීම මේවට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ඒතර මේ ජාන ඇල්ගොරිතම් වල යෙදවුම් ජෙනටික් ඇල්ගොරිතම්ස් මොන වගේ ක්ෂේත්‍රවලද භාවිතා වෙන්නේ කියන එකයි මෙතන කතා කරන්නේ. මෙතනදී පරිපත සර්කිට් ඩිසයින් කරන්න, පරිපත සැලසුම් කරණය කරන්න ජාන ඇල්ගොරිතම් භාවිතා කරනවා. ඒ වගේම වාහන සැලසුම් කරන්න කාර් වල සිස්ටම් හදන්න, ඒ වගේ වාහන ප්ලෑන් කරන්න භාවිතා කරනවා. රථ වාහන පාලන පද්ධතියින් හොඳම මාර්ගය සොයා ගැනීම, කෙටිම මාර්ගය, ඔප්ටිමල් පාත් එක කියන්නේ යම් කිසි ස්ථානයකින් තව තැනකට තියෙන කෙටිම මාර්ගය, අන්න ඒ වගේ අඩුම කාලෙක යන්න පුළුවන් කොහොමද කියන එක, ඒ වගේ ඒවා හොයන්න මේ ජෙනටික් ඇල්ගොරිතම්ස් කියන එක භාවිතා වෙනවා. මෙතනදී මේ තියෙන මේකේ ක්‍රියාවලිය යම් කිසි අවස්ථාවක් සඳහා වෙන හොඳම කරුණු සියලුම කරුණු එකතු කර ගැනීම තමයි මෙතන පොපුලේෂන් එකෙන් වෙන්නේ. එම සිද්ධිය අපි ඒ කියන්නේ එම සිද්ධියට ගැලපෙන අවස්ථාව මොනවද කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. ඊට පස්සේ ඒ අතරින් හොඳම විසඳුම තේරුණා මෙතනදී. ඒ විසඳුමට අදාළ වෙන විසඳුමක් අපි ගලපීම තමයි මෙතනින් කරන රීප්‍රොඩක්ෂන් කියන එක. ඊට පස්සේ ට්‍රේට්ස් එකක් සමග සම්බන්ධ කිරීම මෙතනදී වෙනවා. මේ වගේ මේ ක්‍රියාවලිය නැවත නැවත සිදුවීම තමයි මේ ජාන ඇල්ප්‍රොයින ඇල්ගොරිතම් වල කාර්යය. ඒ කියන්නේ අඛණ්ඩව සංවර්ධන වෙන ක්‍රියාවලියක්. ඒක එකපාරම ඉවර වෙන්නේ නැහැ නේ. කියන්නේ සංවර්ධනය වෙනවා. අපි වෙබ් පිටුවක් හදද්දී වෙබ් පිටුව නිතරම ඩෙවලොප් කර කර ඉදිරියට යනවනේ. ඒ වගේ මේක සංවර්ධනය කිරීම බීමේ ක්‍රියාවලියක්, පරිණාමනයේ ක්‍රියාවලියක් කියලා කියන්නේ මෙතන ඒකයි. හරි. ඊගාව යදවම තමයි මේ කෘත්‍රිම බුද්ධිය. ඊගාව ක්ෂේත්‍රය තමයි විශේෂඥ පද්ධතිය, එක්ස්පර්ට් සිස්ටම්. ඒ කියන්නේ මිනිස් විශේෂඥ දැනුම පරිගණක පද්ධතියට ලබා දීලා ඒ අනුව ක්‍රියාත්මක කිරීම, උපදෙස් ලබා දීම, පද්ධතිය හදින කම්පියුටර් සිස්ටම් හදන එක තමයි මේ විශේෂඥ පද්ධතිය වලින් වෙන්නේ. එතකොට මෙතන මෙන්න මේ කොටස් තියෙනවා. knowledge base, inference engine, user interface. මේ තමයි user. ඒතර මේ මෙයාගේ විශේෂඥ දැනුම. ද වෛද්‍යවරයෙකුගේ විශේෂඥ දැනුමක් වෙන්න පුළුවන්. වෙනත් විශේෂ ක්ෂේත්‍රයක ඉන්න පුද්ගලයෙක්ගේ මූල්‍ය ක්ෂේත්‍රයක ඉන්න පුද්ගලයෙකුගේ විශේෂඥ දැනුම ඒ සිස්ටම් එකට දුන්නාම ඒ සිස්ටම් එකේ ඒක ගබඩා කරගෙන තියලා මෙන්න මේ ඉන්ෆරන්ස් එන්ජින් කියන එකත් එක්කලා තමයි යූසර් එක්කලා ඉන්ටරැක්ට් වෙන්නේ. මෙන්න මේ කොටසට අපි කියනවා විශේෂඥ පද්ධතියක් කියලා, එක්ස්පර්ට් සිස්ටම්. ඒවට උදාහරණ වශයෙන් මිනිස් ක්‍රියාකාරීත්වය සමාන තාත්වික බවක් තියෙනවා. තේරුම් ගැනීමේ හැකියාව, ගැටලු විසඳීම, මෙන්න මේ හැකියාවන් මේ එක්ස්පර්ට් සිස්ටම් එකට තියෙන්න ඕන. මිනිසාය මේ පැත්තේ මිනිසෙක් ඉන්නවනේ, එයාත් එක්කලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා තේරුම් ගැනීමේ හැකියාව, ගැටලු විසඳීම. උදාහරණයක් වශයෙන් ගත්තොත් සෞඛ්‍ය උපදේශන පද්ධති, මූල්‍ය උපදේශන සේවාව, ස්ථානීය හඳුනා ගැනීම පද්ධති, සංචාරක මඟ පෙන්වීම පද්ධති. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මොන වගේ එකකට ආයෝජනය කරන්න ඕනද? කොයි වගේ වෙලාවටද ආයෝජනය කරන්න ඕනේ? ඒ වගේ ඒවා තීරණ ගත්තේ මිනිසා සමහරවිට හෙසිටේට් වෙද්දී ඒ සඳහා අවශ්‍ය උපදේශන සේවාවක් සපයන්න පුළුවන්. සෞඛ්‍ය උපදේශනය, ඒ කියන්නේ ඩයග්නොසිස් සිස්ටම්ස් වගේ ඒවා. ඊට සංචාරක මඟ පෙන්වීම පද්ධති. දැන් මොන වගේ මේ කාලේ කොහෙද හොඳ සංචාරය කරන්න? වඩාත් හොඳ අඩුම පිරිවැයක් යන්නේ කොහෙද? හොඳම දේ පරිසර සාධක, දේශගුණික සාධක හොඳම තියෙන්නේ කොහෙද? අන්න ඒ වගේ විවිධ පද්ධති සඳහා මේ විශේෂඥ පද්ධති භාවිතා කරනවා. හරි. එතකොට ඊගවට අවසාන වශයෙන් කතා කරනවා අපි කෘත්‍රිම බුද්ධිය ප්‍රභේද. type of artificial intelligence. මම කිව්වා දැනට අපි භාවිතා කරන weak AI, දුර්වල කෘත්‍රිම බුද්ධිය කියන අවස්ථාව. ඒ කියන්නේ අපි AI කියන අවස්ථාව. දැන් දැනට තියෙන බුද්ධිය ඔස්සේ එක් අරමුණක් ඔස්සේ පමණයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඇත්තටම හිතලා වැඩ කරන්න පුළුවන් තාම 100%ක්ම මිනිස්සා වගේ රොබෝ කෙනෙක් නැහැ. ඒක තමයි මේ මෙතන අදහස් කරන්නේ. ඊට පස්සේ general artificial intelligence. මිනිසාගේ බුද්ධි මට්ටමක් සමාන, මිනිසාට හා සමාන හැකියාවක් තියෙන මට්ටමක කෘත්‍රිම බුද්ධියක් සංවර්ධනය කර ගැනීම තමයි මේ ජෙනරල් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. සුපර් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මිනිසා ඉක්මවාගේ හැකියාවන් සහිත සිතීමේ හා ඇතර ඉන්වෙන්ෂන් ඉන්වෙන්ෂන් එක අන්ඉන්වෙන්ෂන් කරනවා. ඒ කියන්නේ සියල්ල දන්නවා. එතනින් එහා දැනගන්න දෙයක් නැහැ වගේ. ඒ කියන්නේ සියලුම දේවල්. ඒතකොට මිනිසා ඉක්මවා යන හැකියාවක් ලබා දීම තමයි එතන කතා කරන්නේ. විශේෂයෙන්ම ඒතකොට බිග් ඩේටා ඉස්සරහට මොනවද වෙන්නේ කියන එක පව ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් ඒක ඇත්තට මේ ළඟා කරගන්න පුළුවන් ද කියන එක මේ මෙතනින් එහා ගොඩක් ගැටලු. ඒ කියන්නේ ගොඩක් සංකීර්ණ කාර්යයන් වෙනවා මෙතනින් එහා මිනිස් බුද්ධිය ඉක්මවා ගන්න. ඉතින් ඒකට පරිගත විඥානඥයෝ මේ දෙකටම දිගින් දිගටම පරිශ්‍රණ කරනවා, ප්‍රෝග්‍රෑමින් ලියනවා. දැනට තියෙන අපි මෙන්න මේ මට්ටමේ තමයි දැනට ඉන්නේ. හරි. මේ ආරම්භයක් පමණ මේ පාඩමට ගත්තේ. අපි මේ පාඩමේ වැදගත් කොටස, ඒ කියන්නේ ඒජන්ට් ටෙක්නොලොජීස්, ඊට පස්සේ ගත්තාම ඒ වගේ තව ගොඩක් කාන්සේ සිස්ටම්ස්, යුබික්විටස් කම්පියුටින්, ඒ වගේ ගොඩක් මේක තව වැදගත් සෝම් ඉන්ටෙලිජන්ස්, මේ වගේ ගොඩක් විෂය කරුණු තියෙනවා. අපි ඉදිරියේදී වීඩියෝ වලින් ඒක සම්බන්ධව කතා කරනවා.